සුබෝදෑසනක් අපි ආරම්භ කරමු සති අන්තය. අද 18 වෙනිදා සැප්තැම්බර් මාසේ දවස ආරම්භ කරද්දී සතියාන්ත පුවත්පත්ද ඇතුළුව අපි පුවත්පත් වාර්තාවල මොනවද තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් විමසා බැලීම සිදු කරනවා. අද දවසෙත් සුපුරුදු පරිදි එලෙසම අප සූදානම්. ඒ අනුව ගතට පස්සේ දවස උණුසුම් කළ කාරණා වඩාත්ම අපට අද පුවත්පත් තුළ දකින්නට ලැබෙනවා. ඒ අතරින් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඔක්තෝබර් 1 වෙනිදා දක්වා පවත්නා නිරෝධාන ඇඳරි නීතිය දීර්ඝ කිරීමට ගත්තු තීරණය සහ ඒ එක්කම ලොකු යම් ආකාරයක කලබගෑනියක් ඇතිවන ආකාරයට මේ සුරාසැල් විවෘත කිරීම පිළිබඳව කාරණාව දුරදිග ගියා. කෙසේ හෝ වේවා අප මුලින්ම සූදානම් වෙනවා මේ පත්තරවල තිබෙන කාරණා වලට අවධානය යොමු කරලා ඒ වගේම කොවිඩ් කමිටුව ඊයේ රැස්වුණු අවස්ථාවේ ජනාධිපතිවරයා ලබා දුන්නු උපදෙස් ඒ වගේම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශ මේ ඇතුළත් වාර්තා වෙතත් යොමු වන්නට. ඒ අනුව අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඇඳිරි නීතිය පළවනදා තෙක් දීර්ඝ වෙයි. දරුවන්ට ෆයිසර් එන්නත පමණයි රෝග සහිත අවුරුදු 12-19 අතර දරුවන්ට එන්නත් කරණයේදී ප්‍රමුඛ ස්ථානය. කුඩා මධ්‍යම ව්‍යාපාර හා ස්වයං රැකියාවලට බාධාවක් නැහැ. ඇඳිරි නීතිය කඩ කරන අයට නීතිය තදින් කියලත් තවදුරටත් අද දිවයින වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ තියෙනවා නිරෝධාන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වෙනිදා දක්වා දීර්ඝ කරයි. බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් හිටියා මේ පවත්නා නිරෝධාන ඇඳිරි නීතිය සදුදායි නිවත් වේවි කියලා. මොකද ඇතැම් මැති ඇමතිවරුන් පවා ඉඟි පළ කරමින් පසුගිය දිනවල මාධ්‍යයට අදහස් දැක්ුවේ බොහෝ විට සදුදා ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව. විශේෂයෙන් කොවිඩ් කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමිය සුදර්ශනී ප්‍රනාන්දුපුරේ පවා ඒ ආකාරයේ අදහසක් ඇතිවන ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් දිගින් දිගටම විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටි කාරණාව තමයි තවදුරටත් කෙටි කාලයක් හෝ පවත්වාගෙන යාම වඩා සුබදායක වේවි කියන එක. ඒ වගේම අපිට මතකයි ඊයේ පුවත් වාර්තා තුල තිබුණා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපුටා දක්වමින් මේ ආකාරයෙන් ඉක්මනින් ඇඳිරි නීතිය ඉවත් කළොත් එහි ප්‍රතිඵල කෙටි කාලීන වෙන්නට පුළුවන්. දිගු කාලීන ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා නම් තව කාලයක් ඇඳිරි නීතිය පවත්වාගෙන යාම යෝග්‍යයි කියලා තමයි ඔවුන්ගේ නිර්දේශය බවට පත් උනේ. සියල්ල හමුවේ අවසාන වශයෙන් ලැබුණු තීන්දුව තමයි ජනාධිපතිවරයා සහ මේ කමිටුව මේ ප්‍රධානියා විදිහට ජනාධිපතිවරයායි කටයුතු කරන්නේ ඔක්තෝබර් 1 වෙනිදා දක්වා නිරෝධාන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම. අපි ඒ පිළිබඳව කාරණා අද ඉරිදා පත්තරවල දකින්න අද පත්තරවලත් තියෙනවා වගේ ඉරිදා පත්තරවලත් තියෙනවා වයස 15ත් 19ත් අතර ළමයින්ට ෆයිසර් එන්නත යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් මේ පිළිබඳව කාරණා වාර්තා කරන්නේ. මේ ආදී කරුණු අපිට මුණ ගැසෙද්දී අප දැන් සූදානම් වෙන්නේ ඒ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාවට ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගුණු වාර්තාවට යොමු වන්න. කොවිඩ් මර්ධන කමිටු විශේෂ රැස්වීම අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ. මෙහිදී පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් මාස 1 වෙනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මෙහිදී දරුවන්ගේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙතින් විමසා සිටියා. 15 ඉඳලා 19 දක්වායට එන්නත ලබා දීම ගැන මොකක් හරි තීරණයක් ගත්තද? ඊයේ ACCD එක තිබුණා සර්. ඒකෙදී ඒගොල්ලන් තීරණය කරේ සර් ඉස්සල්ලා 12 ඉඳලා අවුරුදු 18 වෙනකම් ඉස්කෝලේ යන ළමයින්ගේ කොමෝබිඩිටිස් තියෙන දරුවෝ ටිකට විදලා ඉවර වෙලා ඊට පස්සේ අපි පල්ලෙහාට එමු කියලා සර් 18 17 16 15 එහෙම. පළවෙනි දේ තමයි ඒකේ දැනට රෙකමන්ඩ් කියන්නේ ෆයිසර් වැක්සින් එකට කියන එක ඩිසයිඩ් කරා. අවුරුදු 12ත් 19ත් කියන ඒජ් ගෲප් එක කැටගරිස් 3ක් යටතේ කන්සිඩර් කරේ. එහෙම බෙදලා දුන්නයින් පස්සේ තව ගොඩක් එනවනේ. ඊළඟට අපිට පටන් ගන්න පුළුවන් 15 ඉඳලා 19ට අනිත් අයට. එහෙම කරන්නේ හරි. 19න් 15 අපි ගහන්නේ ෆයිසර් එක. මේ ඇත්තටම අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැක්සින් ලැබිලා තියෙනවා 20 සිට ඉහළටම දෙන්න. ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර්ස්ලාත් ඉන්නවා. ඒ අයත් උනන්දු වෙලා එම්එච්ලා ලවා මේ කාර්ය මේ PHI මහත්තුරුන්ට මම දෙන්න කියලා කිව්වේ මේ විශේෂයෙන්ම මේ කට්ටියට උනන්දු කරවලා කට්ටියව ගෙනල්ලා ඒ අයට එන්නත ලබා දෙන්න ක්‍රියා කරන්න. තරුණයින්ට ඒ අතරේ මතයක් ගිහිල්ලා තියෙනවා මේ එන්නත ලබා ගැනීමෙන් සමහර වෙලාවට ලිංගික අප්‍රාණිකත්වය සහ දරුවන් ලැබීමේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. නමුත්
ලෝකයේ අදට තියෙන ඩේටා බැලුවහම කිසිම තැනක එහෙම ඩේටා එකක් නැහැ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා කියලා හෝ එසේත් නැත්නම් දරුපල අඩු වෙනවා කියන. කියපු විදියට මොකද වැරදි නැතිවීම ගිහිලා තියෙනවා දරුපල නැති වෙයි සහ ලිංගික අප්‍රාණිකත්වය වෙයි කියලා. ඉතින් ඒක වැරදි වැටහීම නැති කරන්න ඕනේ. එහෙම කැම්පේන් එකක් කරලා අනිත් එක මේ නීලිකාලට පුළුවන් මේක මේ මීඩියා එකට ගිහිල්ලා උනන්දු කරවන්න මේ සුපර් වැක්සින් එකක් නැහැ මේ ඕනම වැක්සින් එකක් ගන්න කියන එක විශේෂඥ කණ්ඩායම දීලා තියෙන ගයිඩ්ලයින්ස් එක්ක ඒ පාසල් විවෘත කරන්න අවශ්‍ය වැඩ කොටස කරන්න. කොවිඩ් මර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව අදහස් පළ කළා. විශේෂයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඉඩම් රීස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලවල සුළු වශයෙන් හෝ එම කාර්යාල පවත්වාගෙන යාමට අවසරයකුත් මේ අවස්ථාවේදී ලබා දුන්නා. ඒ සමගම ශ්‍රී ලංකාවේ ජීවත් වෙන වයස අවුරුදු 15ත් 19ත් අතර වූ දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දීමටත් අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දෙන්න ලැබුවා. මේ අතර මෙරට එන්නත් කරන්නේ තවත් ඉදිරි පියවරක් තබමින් වයස අවුරුදු 15ත් 19ත් අතර කාණ්ඩයට ෆයිසර් එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යසන්තන බලකාය තීරණය කරා වයස අවුරුදු 12ත් 19ත් අතර සංජානනීය ආබාධ සහ වෙනත් ආබාධ වලින් පෙළෙන දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම. ඒ වගේම අවුරුදු 15ත් 19ත් අතර වයසේ පසුවන අයට ෆයිසර් එන්නත ලබා දීමටත් තීරණය කෙරුණා. අවුරුදු 15ට අඩු දරුවන් උදෙසා එන්නත් ලබා දීම සඳහා මෙතෙක් නිර්දේශයක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන්න නියමිතයි. පවතින තත්ත්වය යටතේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සඳහා ලබන සතියේ සිට සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා ප්‍රකාශ කළේ. බස් රථ 17000ක් සඳහා ඒ බස් රථ 17000ටම අපි සහන පැකේජ් 17000ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ අන්තර්ගත වෙනවා නැවත මේ බස් රථ පාරට දැමීම සඳහා අවශ්‍ය සියලු දේවල් සඳහා අපි සහනාධාරයක් ලබා දෙනවා. අපි දන්නේ නැහැ පළවෙනිද ඉවත් කරයිද කියන කාර්යය. නමුත් සංචාරන සීමා ඉවත් කරපු දවසට යම්කිසි ලක්ෂ විශාල ප්‍රමාණයක හැම බස් රථයකටම මේකටම අපි ලබා දෙනවා. සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවන පසුබිමක තමයි මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. වැනි තත්ත්වයක තමයි රට පවතින්නේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු සෑහෙන බහුතර පිරිසක් සුවය ලබලා තිබෙනවා. කෙසේ හෝ වේවා මේ වන විට තත්ත්වය පිළිබඳව ප්‍රධානීන්ගේ අදහස් දැක්වීම ඇතුළත යම් යම් කාරණා අවබෝධ වුණා. කෙසේ වෙතත් මේ තීන්දුව ගත්තා වගේම අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මින් පස්සේ රටේ පස්වරුවේ ඇතිවුණු තත්ත්වය තමයි සුරාසල් විවෘත වුණු කාරණාව. එතකොට දැන් මේ පිළිබඳව වහාම කළ සොයා බැලීම්වලදී විමසීම්වලදී දැනගන්න ලැබුණේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා සඳහන් කරන්නේ එවැනි නියෝගයක් Taman නිකුත් නොකළ බව. හැබැයි පළාත් කාර්යාල මට්ටමින් පවා මෙවැනි නිවේදන නිකුත් වූ බව සඳහන් කරමින් සුරාසල් ඇතැම් සුරාසල් විවෘත කරලා තිබෙනවා. බොහෝ තැන්වල දකින්නට ලැබුණා. ඒ නිසා අන්තිමට දිගු පෝලිම් ගහමරා ගන්නා තත්ත්වයන් මේවා පවා නිර්මාණය වුණා. මේ බොහෝ දෙනා විමතියට මවිතයට පත්ුනේ මේ නිරෝධාන ඇදිරි නීතියක් පනවා තිබෙන අවස්ථාවක කෙලෙසද එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා අප උත්සාහ කරනවා මේ වැඩසටහන අතරතුරදී හෝ මේ සිදුවීම වන්නේ කොහොමද කියන එක පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් යම් විමසීමක් කරන්නට අප උත්සාහ කරමින් ඉන්නවා. අපේ නිෂ්පාදකයන් කෙසේ හෝ වේවා අප සඳහන් කරන්නට ඕනේ මේ ගැන අද පත්තර වාර්තා තියෙනවා. ඡායාරූප සහිතවම මෙන්න බාර් පෝලිම කියලා දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අප කලින් ඉදිරිපත් කළ ප්‍රධාන සිරස්තලයත් එක්කම ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අප දැන් දකින්නේ ඡායාරූපයේ සහිතව යම් වයින් ස්ටෝර්ස් එකක් ළඟ එහෙම නැත්නම් රටබීම හලක් ළඟ තිබුණු තත්ත්වය විශේෂයෙන්ම හැටන් ආදී ප්‍රදේශවල වතුකරයේ ආශ්‍රිතව දිගු පෝලිම් දිගු තදබද මේ නිසා දකින්නට ලැබුණු බව තමයි කියන්නේ. අපි ඉරිදා පත්තරවලත් දකිනවා ඉරිදා මව්බිම පුවත්පතම ඔබට පෙන්වන්නම්. මත්පැන් හල් අසල දිගු පෝලිම් බියර් බෝතල් සහ කෑන් අලෙවි කරන වයින් හල් සහ අලෙවිසල් විවෘත කිරීමට අවසර දී ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමග දිවයින පුරා පිහිටි මත්පැන් හල් අසල පෙරේදා දිගු පෝලිම් දක්නට ලැබුණි කියලා තමයි සඳහන් වෙන්නේ. පෙරේදා කියලා කියන්නේ මේක ඉරිදා පත්තරේ නිසා ඊයේ තත්ත්වය තමයි මෙලෙස වාර්තා කරලා තිනවා. අපි බලමු ඒ අවස්ථාවත්. කොහොම වුණත් දැන් මේ පිළිබඳව වඩාත් අවධානයට යොමු වුණා. වහාම බොහෝ දෙනා සොයා බලන්නට පටන් ගත්තා. විශේෂයෙන් අවශ්‍යතාවයේ තියෙන අයත්
ඒ වගේම මේ පිළිබඳව උනන්දු වුණු හැම කෙනාමත් එහිදී තමයි සුරාබදු දෙපාර්තමේන්තුව එහෙම කියන්නේ. තව කාරණාවක් මෙතන තිබෙනවා. අප කැමති මේ පිළිබඳව මේ වගකීම යුතු අපව බලාගෙන ඉන්නවා නම් මේ ගැන අවධානය යොමු කරනවා. අපට ලැබිච්ච තොරතුරු මේ ඇතැම් සුරාසල් විවෘත කරන අවස්ථාවල වයින් ස්ටෝර්ස් විවෘත කරන අවස්ථාවල සාමාන්‍යයෙන් සුලභව භාවිත කරන වැඩි දිනෙක මිලදී ගන්න වර්ගයේ මත්පැන් බෝතල් නොතිබුණු බව වාර්තා කරනවා. එතකොට මේවට මොකද වුනේ? පහුගිය නිරෝධායන ඇඳරි නීතිය දැන් මාසකට ආසන්න කාලයක් රට තුල ක්‍රියාත්මකයි. තොග ගත්තුවක් තිබුණ තැන් ඒවට මොකද වුනේ කියන කාරණා එහෙම මම හිතන්නේ පොලිසියේ කාගෙත් විමර්ශනයට ලක් විය යුතු කාරණා කියලා අප විශ්වාස කරනවා. සැබවින්ම පාලනයක් තහනමක් පැනවුවා නම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම සහාය නියාමනය අධීක්ෂණය කිරීම වැදගත්. සුරාබදු දෙපාර්තමේන්තුවටත් මේ වැදගත් කාරණාවක් වෙවි. කෙසේ හෝ වේවා ඒ පිළිබඳව සැකසුණු පුවත් වාර්තාවකුත් තියෙනවා. අපි දැන් ඒක බලමු. ඇතැම් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවට පළ වූ වාර්තාවක් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව විශාල පෝලිම් දක්නට ලැබුණා. හැටන් අප වාර්තාකරු සඳහන් කර සිටියේ ඇතැම් රටබී මහල් විවෘත කර එම ස්ථානවලින් මත්පැන් අලෙවි කිරීමද සිදු වූ බවයි. මේ ආකාරයට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ද අපට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම අප උත්සාහ කළද ඔවුන් Tamanගේ ජංගම දුරකථන වලට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. අප දැනටමත් ඒ උත්සාහය යෙදෙන බවත් කියන්නට ඕනේ. මොකද මේ ගැන ඔවුන්ගෙන් තමයි පැහැදිලි යමක් දැන කියා ගන්න පුළුවන්. හැබැයි කාරණාවක් තිබෙනවා. දින කිහිපයකට පෙර ආතුව ඉඳලා විදේශිකයන් රැඳී සිටින හෝටල්වල ඔවුන් සඳහා මත්පැන් නිකුත් කිරීම සඳහා යම් අවසරයක් ලබා දුන්නා. ඒ අතරේ මේ කාරණාවත් ඉතාමත්ම වැදගත්. මේ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බදු ආදායම එය රටේ ආදායමේ සුවිශාල කොටසක්, සුවිශේෂ කොටසක්. ඉතින් ඒ අහිමිවීමත් බරපතල තත්ත්වයක තිබෙද්දි තමයි මේ වාතාවරණය උද්ගත වෙන්නේ. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍යවල ඇතැම් මාධ්‍ය වාර්තා තුළ පළවෙච්ච කාරණාවක් තමයි සුරාබදු කුමසාරිස් ජෙනරාල්වරයා ඒ වගේම ඉහළ නිලධාරීන් සඳහන් කළ බව කියමින් ඔවුන් උපුටා දක්වමින් වාර්තා කොට තිබුණා. නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කරලා රට යලි සාමාන්‍ය අතට පත්වීම ආරම්භ වූ සැනින් අදාළ විධිවිධාන යටතේ ඊටාම ඉක්මනින් අදාළ නීති රෙගුලාසි යටතේ මත්පැන් හල් විවෘත කිරීමට කටයුතු කරනවා කියලා තමයි සඳහන් වුණේ. කෙසේ ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳව එලෙස වාර්තා කරන්නට වෙනවා. මේ අනාරක්ෂිත භාවය මේ සිදුවීමත් එක්ක දැඩි ලෙස පෝලිං ඇදිල්ල බොහෝ දෙනා එකට එක පොදියට එක්කාසු වීම හරහා ඇති වූ අනාරක්ෂිත තත්ත්වය යම් පාලනයකට නතු කරගෙන තිබෙන කොරෝනා තවත් ව්‍යාප්තියකට අතමනයිද? එක පැත්තකින් පහුගිය කාලේ තිබිච්ච වර්ජන උද්ඝෝෂණ පිළිබඳව තවමත් කතා වෙනවා. ඒ නිසා යම් ආකාරයකින් මේ කොරෝනා වසංගතය ව්‍යාප්තියට හේතු වුණාද කියන එක පිළිබඳව මෙවැනි දෑ සිදුවීම තුලත් එවැනි අවදානමක් තිබෙන බව අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. මේවැනි අඩුඩුහුඩුකම් නොමැති වෙන්නට වග බලා ගැනීමත් නිලධාරීන් බලධාරීන්ගේ වගකීමක් වෙනවා. ඔවුන් සබවින් මෙවැනි තීන්දුවක් නොගත්තා නම් නමුත් තවත් එක කාරණාවක් තිබෙනවා මේ හමුවේ එක්කාසු කළ යුතු යම් ඉහළ
නායකයින් අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් මේ විමසීමක් මේ පිළිබඳව පැවතිලා තිබෙනවා ජනාධිපතිවරයාගෙන් පවා විවෘත කිරීමට යම් හෝ ආකාරයකින් මේ සුරාසාර විවෘත කිරීමට අවසර දෙනවාද කියන එක පිළිබඳව ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙන කිසිසේත් මෙවැනි අවසරයක් ලබා දිය නොහැකි බව නිරෝධාන ඇඳරි නීතියක් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ එය වැරදියට වටහා ගත්තාද එම නැත්නම් එය පාදක කරගනිමින් මේ විමසීම පාදක කරගනිමින් මේ විවෘත කිරීම කළාද කියන එක පිළිබඳවත් යම් දේශපාලන ආරංචි මාර්ගවල කියවෙනවා. විරාමයකට යමු. විරාමයෙන් පස්සේ තව තියෙනවා මේ මීට අදාළ අප ඉදිරිපත් කළ කාරණා දෙකට අදාළව තව සිරස්තල වෙනත් කාරණා තියෙනවා. අපි හමු වෙමු යලිත් ඉතාම ඉක්මනින්. යලිත් අපි වාර්තා කීපයකට අවධානය දෙමු. අද දවසේ පත්තර වගේම හෙට ඉරිදා පත්තරත් අප අතේ තියෙනවා. දැන් ඒ අතරින් මව්බිම ඉරිදා සංග්‍රහයේ පළවෙනවා පුවතක් ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස උපුටා දක්වමින් තරුණ තරුණියන් එන්නත ගහන්න මැලිවන්නේ ආණ්ඩුවේ වැරදි මත නිසා. දැන් තිබ්බ අපි පෙන්නපු සාකච්ඡාවේදී තිබ්බ කොවිඩ් කමිටුවේදී වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කරනවා වගේම මහාචාර්ය නීලිකා මල්ලවිගේ ජනාධිපතිවරයාට පැහැදිලි කරනවා ලිංගික අප්‍රාණිකත්වය ඊළඟට දරුපල අහිමිවීම මේ ආදී මත දුර්මත නිසා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා කියලා තරුණ කණ්ඩායම. නමුත් අප සමග සාකච්ඡාවකදී පවා පිළිසඳරකදී පවා වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ වෙනත් කාරණාවක්. ඔවුන් මතු කරනවා ඇතැම් දිස්ත්‍රික්කවල විශේෂයෙන් හම්බන්තොට මේ ආදී දිස්ත්‍රික්කවල තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නා නම් අනිත් ප්‍රදේශවල අයටත් ලබා දිය යුතුයි කියන මතයේ පිහිටා සිටමින් මෙරට තරුණ තරුණියන් වෙනත් එන්නත් ප්‍රතික්ෂේප කිරීමක් තමයි මේ ඇති වී තිබෙන්නේ කියන එක තමයි ඔවුන්ගේ මේ පිළිබඳ මතය බවට පත් වුණේ. කෙසේ හෝ වේවා ඒ අතරේ ජනාධිපතිවරයාත් අවධාරණය කළ කාරණා අපි යලිත් ඉස්මතු කිරීම වැදගත් කියලා විශ්වාස කරනවා. මේක තමයි වෛද්‍ය මතය බවටත් පත් වෙන්නේ. තමන්ට ලබාගත හැකිව තිබෙන ආසන්නයේම ලබාගත හැකිව තිබෙන එන්නත හොඳම එන්නත එස්සේ සලකා මේ වෙලාවේ එන්නත් කරණයට ලක්වීම වැදගත් කියන එක තමයි එය. ඊළඟට අපි අවධානය දෙනවා තවත් කාරණා කිහිපයක් වෙත. ලියාපදිංචි නොකළ PCR කට්ටල 6600ක් අත්අඩංගුවට ගැනීම කෝටි 3කට වැඩි වටිනාකමක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. දිවයින ප්‍රධාන සිරස්තලයේ දකින්නට පුළුවන්කම තියෙනවා. රෝහල් වැසිකිළියේ බෝම්බ තැබූ සැකකරුගේ මිතුරා ළඟ උණ්ඩ 18ක් මේවා සොරාගෙන ඇත්තේ මියගිය ඇමතිවරයෙකුගේ නිවසින් කියලා ප්‍රවෘත්ති වාර්තාවක් දැක්වෙනවා. මේ පසුගියදා නාරාහෙම්පිට ලංකා රෝහලේ සිට තිබී හමු වූ අත්බෝම්බය පිළිබඳව ඒ වගේම ඔහුගේ සමීපතමෙක් ළඟ තිබී ජීව උණ්ඩ 18ක් සොයා ගන්නටත් ඔහුගේ ප්‍රකාශ අනුව යමින් හැකියාව ලැබී තිබෙනවා. ඔවුන්ට මේවා ලැබිලා තියෙන්නේ මේ කොළඹ විජේරාම මාවතේ තිබෙන නිවසකින් කියලා තමයි ලාච්චුවක මේසෙක ලාච්චුවක තිබුණා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ හෝ වේවා ඔවුන්ගේ ප්‍රකාශ ගැන තවදුරටත් දීර්ඝ පරීක්ෂණ ක්‍රියාත්මක බව තමයි පොලිසිය පැත්තෙන් කියන්නේ. මේ නිවස පෙර රජයේ හිටපු ඇමතිවරයෙකුගේ පරිහරණය කළ නිවසක් බවත් ඒ ඇමතිවරයා පසුගිය වසරේ මිය ගිය බවත් මාධ්‍ය වාර්තා තුල අපට කියවන්නට දකින්නට ලැබෙනවා. ඒ සමගම අපි අවධානය දෙමු මෙන්න මේ පුවත් වාර්තාවටත් මිලියන 6000ක කැඳ එපා PCR කරන්න. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේ ඉල්ලීම කරන්නේ. මොකද හැම නිවසකටම හැම පවුලකටම ඖෂධ මංජුසාවක් කැඳ දේශීය කැඳ නිෂ්පාදන යවන්න මිලියන 6000ක වියදමින් කටයුතු කරනවා කියන පුවත වාර්තාවෙමත් එක්ක ඊට වඩා ඵලදායී වේවි PCR පරීක්ෂණ කරලා ආසාදිතයෝ හඳුනා ගැනීම කියලා තමයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ. නමුත් අපේ වගේ රටවල දේශීය සහ බටහිර දෙආකාරයෙන්ම ප්‍රතිකාර ක්‍රම මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂයෙන්ම දේශීය ඖෂධ විතයත් අපට මුණ ගැස්සෙනවා. බොහෝ දෙනා පරිහරණය කරනවා. දේශීය වේවා බටහිර වේවා යම් යම් ඖෂධ පරිහරණයේදී පාවිච්චි කිරීමේදී සැලකිලිමත් වීම වෛද්‍ය මතයට අනුව කටයුතු කිරීමේ වැදගත්කමත් වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනවා අපට දකින්නට ලැබෙන කාරණාව. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කිරීමටත් අප කැමතියි. මේ අතරේ අපි මේ අද දවසේ පුවත් වාර්තා අතර මුල්පිටු වාර්තා අතර වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. දකින්නට නොලැබුණත් අද දිවයිනේ යම් කොටසක අපට දකින්නට පුරන් කළු දිලීර හැදුණු කොරෝනා ආසාදිතින් 12ක් හරියට පාලනය නොකළොත් නොපෙනී යන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හිමාලි ජයසේකර උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් මේ දිවයින පත්තරේ. ඊළඟට තව වාර්තාවක් තියෙනවා. තවත් විශේෂඥ වෛද්‍යවරියක් මේගම රෝහලේ හෘද රෝගාංශයේ වෛද්‍ය දිස්නා අමරතුංග උපුටා දක්වමින් කොරෝනා හැදුණා කියා හෘද රෝගයට බොන බෙහෙත් වරද්ද ගන්න එපා කියලා වාර්තාවක් දකින්න පුළුවන්. මේ අප ඉදිරිපත් කළ යම් යම් වාර්තා අද දිවයිනේ පළවී ඇති ආකාරයත් ඔබට දැන් බලන්නට පුළුවන්කම තියෙනවා. ඒවා බලන
ගමන් අපි අවධානය දෙමු කළු දිලීර රෝගය පිළිබඳව අපට මුණ ගැසෙනවා ජනතාව දැනුම්වත් කිරීමක් යම් ආකාරයක. ඒ දැනුම්වත් කිරීම සිදු කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින්. මේ අලුත් රෝගයක්ද? ඔවුන් කියන්නේ නෑ කාලෙක ඉඳලා ලංකාව ඇතුළු රටවල තිබුණ රෝගී තත්ත්වයක් තමයි මේ කළු දිලීර රෝගය කියලා කියන්නේ. එතකොට මේක කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්ද? ඔවුන් කියනවා නැහැ කියලා. කලින් හඳුනාගත්තොත් සුව කරන්න පුළුවන්ද? ඔව්. ඒක තමයි පිළිතුර. ඒ නිසා අපි මේ කාරණා කිහිපයකට අවධානය දෙමු. මේ ලක්ෂණ මොනවාද? කළු දිලීර රෝගයේ වැළඳී ඇද්දයි සොයා ගන්න තියෙන ලක්ෂණ මොනවාද? මේදී නාසයේ සිරවීම, නාසයෙන් ලේ හෝ කළු දුඹුරු පාට ස්‍රාවයක් පිටවීම සිදුවිය හැකියි කියලා කියනවා. ඒ වගේම මුහුණේ එක පැත්තක් හිරිවැටීම, ඉදිමීම, ඊළඟට තල්ලේ නාසයේ කළු පැහැල් අප ඇතිවීම මේ ආදී තත්ත්වයන් පෙන්눔 කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට ඇස් පෙනීමේ දුර්වලතා, ඇස් පිටත නිරායමේ තත්ත්වයන්, අන්ධභාවයට ලක්වීම මේ ආදී ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන් කියලා. රෝගයේ මොළේ දක්වා පැතිර යාම නිසා හිස්සේ කැක්කුම, ස්නායු ආබාධ සහ මරණය පවා ඇති වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ. ලක්ෂණ හරියට හඳුනාගත්තොත් මරණය දක්වා යා නොදී තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඊළඟට මෙහි තිබෙන සංකූලතා, අන්ධ බව ඇතිවීම, මොළේ ආසාදන, අස්ථි ආසාදන, පෙනහළුවක් ක්‍රියවීම, මරණය දක්වා යන්න පුළුවන් කියන එක වගේම අපි මේ තත්ත්වය වළක්වා ගන්න මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා COVID-19 රෝගයෙන් හැකිතාක් ආරක්ෂා වීම තමයි කරන්න තියෙන ලොකුම දේ කියලායි කියන්නේ. හැමතිස්සම පරතර තබා ගැනීම, මුව ආවරණ නිවැරදිව පැළඳීම, පළඳින මුව ආවරණය පිරිසිදුව පැළඳීම. ඒත් ඉතාම වැදගත්. අපිට මතකයි ඉන්දියාවේ මේ රෝගේ පැතිර යන අවස්ථාවේදී එය වෛද්‍යාංශවල දැඩි අවධානයට යොමු වුණා. ඔවුන් පාවිච්චි කරන මුව ආවරණවල තත්ත්වය කොහොමද කියන එක පිළිබඳව. ඒත් ඉතාම වැදගත්. ඊළඟට COVID-19 වැළඳුණු දියවැඩියා රෝගීන් හොඳින් සීනි මට්ටම පාලනය කර ගැනීමත් මේදී අතිශය වැදගත් බව කියවෙනවා. මුඛ ආවරණය ගැන අලියලි අවධාරණය කරනවා. මේ පණිවිඩය, මේ මතක් කිරීම අප විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් ඔබ දැනගත යුතු කාරණා වන නිසා. ඊළඟට අපි අවධානය දෙනවා අද දිවයිනේ තියෙන තවත් වාර්තාවකට. වර්ජන කළත් උසස් පෙළ ශිෂ්‍යත්ව ඉල්ලුම්පත් සම්පූර්ණ කිරීම ගුරුවරුන්ගේ වගකීමක් කියලා ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා. ඊළඟට සුදුලුණු සිද්ධිය ගැන සතුසින් කළ විමර්ශනය අවසන් කියලා වාර්තා කරනවා. ඉහළ නිලධාරී කද්දනංගුවට ගැනීම සිදු වුණා. හැබැයි තවත් මේට සම්බන්ධයි නිදැල්ල ඉන්නවා කියලත් යම් වාර්තා තුළ දකින්නට පුළුවන්. දුප්පතුන්ට ගෙවල් හදන්න දුන් මිලියන 300ක් අරන් රට පැන්න ගණකාධිකාරී හා බිරිඳට වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියක් පිළිබඳවත් දිවයින අද වාර්තා කරනවා. රිචාඩ් යලි රිමාන්ඩ්, බිරිඳට මාමණ්ඩියට ඇප කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒ වගේම ජයන්ත කැටගොඩ මහතාගේ ගැසට් නම ගැසට්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පිළිගනිමින් නම ගැසට්වීම පිළිබඳව වාර්තා කරනවා. ඒ අනුව අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගෙන් හිස් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට යලිත් ජයන්ත කැටගොඩ මහතා පත් කෙරෙනු ඇති. මේ සමගම අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් කාරණාවක් තිබෙනවා. මහත් ආందోලනයට තුඩු දුන්නු සිද්ධියක් බවට පත්වුණු සිදුවීම, ලොහාන් රත්වත් සිදුවීම පිළිබඳව මොකද්ද වර්තමාන තත්ත්වය කියන එක ගැන. ඉස්සලම මේ ගැන තියෙන ප්‍රවෘත්ති වාර්තාව අපි බලලා ඉමු දැන්. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුල සිදු වූ සිදුවීම් වලට අදාළව වගකීම බාර ගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තමා දැරූ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය දුරෙන් පසුගියදා ඉල්ලා අස් වුණා. එම ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක්ද නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්, නීතිඥවරුන් මෙන්ම බොහෝ දෙනා දිගින් දිගටම චෝදනා කරන්නේ ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. සියලු පාර්ශවයන් රජයෙන් ඉල්ලා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහ අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ අතර අද දින සමගි ජනබලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බාර දුන්නා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහණ බණ්ඩාරයන මහත්වරුන් සහ නීතිඥවරුන් පිරිසක්ද එක්ව සිටියා. අද රජයේ ඉන්න අමාත්‍යවරු මේ රටේ නීතිය උල්ලංඝනය කරමින් අපි දැක්ක පසුගිය 12 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරය තුල ඉතාමත් නීච විදිහට අපි කාටවත් පිළිගන්න පුළුවන් ආකාරයට නෙමෙයි ඒ හැසිරීම සිදු වෙලා තියෙන්නේ. දැන් මේ සිද්ධිය එක්ක බලනකොට මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය ඒ වගේම අපරාධ නීති යටතේ විශාල වැරදවල් ගණනාවක් සිදු කරලා තියෙනවා. මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කළා. මොහු අත්අඩංගුවට අරගෙන රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි පොලිස් පෙත්තේරාගෙන් ඉල්ලා තියෙන්නේ. මේ රටේ එක වැරද්දක් කරලා ඔප්පු වුණාම අඩුතරමේ මේ සාමාන්‍ය පුරවැසියටත් ඕකද නීතිය. එක වැරද්දක් කරා කියලා මේ වැරද්ද පිළිගත්තා කියලා අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. මිනිහක් මැරුවා මම මේක ඇවිල්ලා පාපොච්චාරණය කරලා පල්ලියකට හරි නැත්නම් අධිකරණයට ඇවිල්ලා පාපොච්චාරණය කරපම්මමින් මේකට
වරද්දෙන් අපිට ගැලවිලා යන්න පුළුවන්ද? ඒ නිසා මේ වැරද්දට අපි කියන්නේ අඩුමතරම මේ අමාත්‍යාංශ එකකින් අයින් වෙන්නේ නෙමෙයි. අනිත් අමාත්‍යාංශනුත් අයින් විය යුතු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීව ධූරයෙන් පව අයින් කරලා මේකට නීතිය ක්‍රියාත්මක යුතුයි කියන එක තමයි කියන්නේ. මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම තමා හෙලා දකින බවයි. බන්ධනාගාරයේ රාජ්‍යමතුමා ගියා කියන කාරණේ තුමා පිළිගන්නවා. ඒ වගේම සිද්ධියක් වුණේ කාරණේ පිළිබඳව මාධ්‍ය සහ විපක්ෂ විසින් චෝදනා නගලා තියෙනවා. ඒ පිළිබඳව පොලිසියත් බන්ධනාගාරයත් පරීක්ෂණයක් කරනවා. අපි වගකීමකින් කියන මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහ මේ රටේ ජනතාවගේ විනය, ආණ්ඩුවේ විනය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා. ඉතින් යනු යම්කිසි තැනක අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. විනය කැඩීමක් දෙවලා තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණ වලින් තහවුරු වුණාට පස්සේ තීරණ ගන්නවා. මේ පරීක්ෂණ වලට සහයෝගය දක්වන කරු අමාත්‍යංශිනුත් ඉල්ලාස් වෙලා තියෙනවා. ඉතින් පැහැදිලිව අපි කියන්නේ මෙවැනි සිදුවීම් අපි අනුමත කරන්නේ නැහැ. එලා දකින්න විතරක් නෙවෙයි, ඒ සිදුවීම් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරලා අදාළ නීතිය ක්‍රියාත්මක කරනවා. බන්ධනාගාර පිළිබඳ ඇමතිවරයා මේ වගේ අමනෝඥ පිස්සු වැඩක් කරන එක මොන විදිහට අනුමත කරන්නේ? ඒකද ඇත්තටම අපි දැනගන්න කැමතියි මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ස්ථාවරය මොකද්ද කියලා. ඒකට නාමල් රාජපක්ෂ ඉස්සරහට දාලා නිකන් බයිලා කියලා වැඩක් නැහැ. එතුමාගේ ඇමති ධූරකින් ඉල්ලාසීම පමණින් අප නොලබන වරදක් නිවැරදි වෙන්නේ කොහොමද? తాවකාලිකව ඉල්ලාසීමක් වෙන්නේ කොහොමද? හරි පැහැදිලි මේක සාමාන්‍ය මිනිහෙක් අතින් සිද්ධ වුණා නම් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට නෙමෙයි. මේ තියෙන්නේ නොයෙකුත් අය කියන කතා. ඉතින් මාධ්‍ය සහ අපි සියලු දෙනා කියන කතා විශ්වාස කරනවද? ඇත්ත පරීක්ෂණයක වාර්තාව විශ්වාස කරනවද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඉතින් ඒකදී අවසානයේදී තීන්දුවක් දෙයි. ඒ වගේම ඇමතිවරයා පරීක්ෂණයට ඉඩ දීලා එතුමාගේ අමාත්‍ය ධූරෙන් ඉල්ලලා අසුණා. අපි ඒක නිවැරදි කියලා කියන්නේ නැහැ. ඇත්ත සිද්ධිය මොකද්ද කියන කාරණේ පරීක්ෂණයේ අවසානයේදී හෙළිදරව් කරයි. එතෙක් මේ තියෙන්නේ කියන කතා පමණයි. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාළ ඇසින් දුටු සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂි උපයෝගී කරගනිමින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ලොහාන් රත්වත් මැතිතුමාට විරුද්ධව දැන් පැමිණිල්ලක් ලැබිලා තියෙන නිසා මම පොලිස්පතිතුමාට වහාම දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් අපි ඇසින් දුටු සාක්ෂි අපි ලබා ගන්නවා. ඒ වගේම තමයි තාක්ෂණික සාක්ෂි ලබා ගන්නවා. විද්‍යාත්මක සාක්ෂි ලබා ගන්නවා. ඒ වගේම තමයි පරිවේශනීය සාක්ෂි ලබාගෙන ඊට පස්සේ තමයි තීරණයකට එනබෙලා ඉදිරි කටයුතු කරන්න. රජයත් පොලිසියත් මැදිහත් වෙලා මේ විමර්ශනයේ කටයුතු ආරම්භ කරලා තිනවා. මේ සිද්ධියට අදාළව ජවිපී සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ප්‍රකාශය හා සම්බන්ධ කළ හැකි වාර්තාවක් ඉරිදා මව්බිමෙන් හම්බ වෙනවා. මව්බිම මැද පිටු වාර්තා 8 පිටුවල තියෙන්නේ. බුද්ධ්‍යාංශ වාර්තාද අතතබාගෙන ජනපති ලොහාන්ට දෙහි කපයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. මෙහිදී මේ පහුගිය මේ ගෙවුණු සතිය මුළුල්ලේ සිදු වූ යම් සිදුවීම් පිළිබඳව මේ පිටුවේ කැබිනට් එක කියන පිටුවේ WK ප්‍රසාද් මංජුගේ අවධානයට දක්වනකොට ප්‍රමුඛ අවධානය යොමු වෙන්නේ මේ කාරණාව පිළිබඳව. මේ ගැන ජනපතිට මුලින්ම තොරතුරු ලැබුණු හැටි. ජනපති කඩිනමින්ම කැඳවුවේ කවුරුන්ද කියන එක පිළිබඳව. මොකද මේ ගැන ඇතැම් වෙලාවට පළවෙනි වාර්තා අතිශයෝක්තියෙන් කරන වාර්තාද සමාජ මාධ්‍ය තුලින්ම තමයි මාධ්‍ය තුලින්ම තමයි මේ ගැන වාර්තා කරන්නේ. හැබැයි ඒවා සීමාවන් ඉක්මවා වාර්තා වෙලාද මේ ආදී සියල්ල සොයා බැලීමේදී බුද්ධ්‍යාංශ විසින් ගෙනෙන වාර්තා පදනම් කරගෙන මෙලෙස කටයුතු කළ බව තමයි කියවෙන්නේ. ජනාධිපතිවරයා ලොහාන් ජනපතිට කීවේ මොනවාද? ලොහාන්ගේ සිද්ධියේදී ෆොනීගෙන් පොන්නම්බලම්ට ටොක්කක් මේ ආදී කාරණා පිළිබඳව අද මේ බුද්ධ්‍යාංශ වාර්තා දත තබාගෙන ජනපති ලොහාන්ට දෙහි කපයි කියන ප්‍රධාන සිරස්තලයට තේ වාර්තා කරනවා. එහිදී ජනාධිපතිවරයා මේ වැඩේ කොහොමටත් අනුමත කරන්න බෑ. ඒ නිසා වහාම ඔහු ඉවත් කළ යුතුයි කියන ස්ථාවරයට පැමිණි බවත් ඊළඟට ලොහාන් රත්වත්තේ ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් කතා කරන වෙලාවේ ඉල්ලා අස්වෙන්න සූදානම් බව කියද්දි කොහොමටත් Taman ඉල්ලා අස් කරනවා Tamanව ඉවත් කරන්න තමයි සූදානම් වුණේ කියන කාරණාව දැනුම් දුන්නු බවත් මේ වාර්තාවට අනුව නම් පළ වී තිබෙනවා. තවත් කාරණා ගණනාවක් මේ පුවත් වාර්තාව තුළ අද අපට දකින්නට පුළුවන්. ඒ අතරේ ලොහාන් සමග හිරගෙදරට ගියේ කවුදයි සොයන්න CCTV බලන්නේයි කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ ගැන ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූරජින තරගයට ඉදිරිපත් වීමට සූදානමින් ඉන්න පුෂ්පිකාද සිල්වා මහත්මියගේ නමත් සඳහන් වූ නිසා ඇය ඒ පිළිබඳව තමන්ගේ පැත්තෙන් සටහනක් සමාජ මාධ්‍ය තුළටම මුදාහැරියා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යම් මාධ්‍ය ඇය පිළිබඳව කර තිබෙන වාර්තා පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ සියල්ල හමුවේ තවදුරටත් යම් සංවිධාන විසින් පෙන්වා දුන්නේ ඒ ගියේ ඇයම බවත්
මේ ආදී කාරණා පදනම් කරගෙන CCTV පරීක්ෂාවක් සිදු කරන බව තමයි සඳහන් වෙන්නේ. මේ අතර ලංකාදීප පුවත්පත අද ලංකාදීප පුවත්පතේ තියෙන ප්‍රධාන සිරස්තලයට අපි යමු. OIC මාරු කළාට ජගත් ලොකුගේ ගැටුමක්. පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් මන්ත්‍රී ඉවත් වේ කියලා තමයි සඳහන් කරන්නේ ජගත් කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. අප දැක්කා යම් ප්‍රකාශයකුත් කරලා තියෙනවා මේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඒ වගේම සරත් වීරසේකර මහජන ආරක්ෂාව පිළිබඳව බහර අමාත්‍යවරයා දෙදෙනාගේම ක්‍රියාකලාපයන් විවේචනයට ලක් කරමින් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ඔහු ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ මැදිහත් වීම ඇතැම් කාරණා සම්බන්ධයෙන් අනුමත කළ නොහැකි කටයුතු කියලා. අපිට මතකයට නැගෙන අතරේ ජගත් කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයකට පත් වුණා පසුගිය කාලේ පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී ඔහුට දැඩි විරෝධතා මැද පිටව යාමට සිදු වූ අවස්ථාවකුත් අපේ මතකයට නැගෙනවා. කෙසේ හෝ වේවා ඔහු චෝදනාවක් කරනවා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාට සහ සරත් වීරසේකර අමාත්‍යවරයාට මේ සිද්ධ වෙච්ච පාදුක්ක පොලිසිය සේනාධිපතිවරයා හදිස්සියම මාරු කිරීමේ සිද්ධියක් මත ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳව. ඊළඟට අපි අවධානය යොමු කරනවා තවත් කාරණාවක් වෙත. ලංකාදීප පුවත්පත ඇසුරින් අනගාරික ධර්මපාල ජන්මගුණ සමරුව පැවැත්වුණා ඊයේ දවසේදී 157 වැනි ජන්මදින සමරුම තමයි ඊයට යෙදී තිබුණේ. එම අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහා බෝධි විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. ඒ වගේම දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ 115 වන ගුණානුස්මරණයත් ඊයට යෙදී තිබුණා. ඒ සම්බන්ධව ජයවර්ධන කේන්ද්‍රයේ මැදිහත් වීමෙන් තාක්ෂණයේ ඔස්සේ විශේෂ ගුණ සමරු දෙසුම් කිහිපයක් සාකච්ඡාවක් පැවැත්වූ බවත් සඳහන් කරන්නට ඕනේ. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මේ ආදී අයගේද සහයෝගී සහභාගීත්වයත් එක්ක එහි ප්‍රමුඛ දෙසුම පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා විසින් ජේ.ආර්. ජයවර්ධනයන් පිළිබඳව. ඉන්පස්සේ අපි අවධානයට ලක් කරන තවත් කාරණා කීපයක් තිබෙනවා මේ පුවත් වාර්තා තුල. ඒ අතරින් මේ අප කියවන පුවත් වාර්තා සම්පාදනය කරන මාධ්‍යවේදීන්ට පුවත්පත් කලාවේදීන්ට කතුවරුන්ට අපි හැම විටම ගෞරවය ප්‍රණාමය පුදමින් තමයි මේ සියලු වාර්තා ඔබ වෙත ගෙන එන්නේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී WG ගුණරත්නයන්ගේ අභව ප්‍රාප්ත වීම පිළිබඳවත් වාර්තා අද පළ කරනවා. මෙරට පුවත්පත් කලාවේ යුග කිහිපයක අත්දැකීම් වලින් සපිරුණු ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රවීණයෙක් විදිහට ඔහුට ප්‍රණාම පුදමින් අද පුවත්පත් කිහිපෙම ඔහු පිළිබඳව වාර්තා පළ කරනවා. අපට දකින්නට පුළුවන්. අපි ඔහුව දකිමු. දිවයින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම අපි ලංකාදීප පුවත්පතේ මෙතෙක් උපුටා නොගත් වාර්තා කිහිපයකට යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර තියෙනවා එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනපති පිටත්වීම පිළිබඳවත් වාර්තා කරලා ජනපති උපුටා දක්වමින් තවත් වාර්තාවක් එම පුවත්පතේ අපට මුණ ගැසෙනවා. සෞඛ්‍ය නීති කඩන්නන්ට කිසිම බුරුලක් දෙන්න එපා කියලා ජනපති පොලිස්පතිට දීපු උපදෙස් පිළිබඳවත් ඒ සමගම අපට තවත් සුවිශේෂ පුවතක් දකින්නට ලැබෙනවා. අමරිකා පිළිකා උපදේශන මණ්ඩලයට ශ්‍රී ලංකා දියණියක් අපේ ලාංකික තරුණියක් තේරීපත් වී ඇති බවට වන වාර්තාවක් අද ලංකාදීප පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. ලංකාව නියෝජනය කරමින් ලාංකිකයෝ විදිහට වෙනත් රටවල ඉහළ තනතුරු වලට පත්වුණු අවස්ථා කිහිපයක්ම නෝර්වේ කැබිනට් මණ්ඩලයට අපේ යාපනයේ තරුණියක් පත්වීම පිළිබඳව ඊළඟට ධර්මසේන අකන්දාවල මහතා කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව දැන් මේ ඇමරිකා පිළිකා උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා දියණියක් තරුණියක් පත්වීම පිළිබඳව මේ ආදී කාරණා අපට දකින්නට පුළුවන්. මේ සමගම අපට තවත් මුණ ගැසෙන සුවිශේෂ කාරණාවක් තමයි සමගි ජනබලවේගෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒ ලොහන් රත්වත්ත සිද්ධිය පිළිබඳව ඥානසාර ස්වාමින් වහන්සේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පසුගියදා කරන ලද ආందోලනාත්මක ප්‍රකාශය පිළිබඳවත් කියලා. කෙසේ වෙතත් ඒ අතරතුරේදී අපට තවත් අසන්නට ලැබුණු සුවිශේෂ පුවතක් තමයි ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාම වැදගත් වුණු කාරණාවක් තමයි ගුවන් තොටුපළ දෙකට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකට ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් පිළිබඳව ආපු වාර්තාව. කටුනායකට ඒ වගේම මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළට මෙහෙම ප්‍රහාරයක් එල්ලවන කියලා ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඊමේල් පණිවිඩය ඇසුරෙන් පරීක්ෂණ කරලා ඒ පිළිබඳ වර්තමාන තත්ත්වය මොකක්ද මේ ප්‍රහාරය පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති වාර්තා තුල මේ ගැන අඩංගු වුණා. අප දැන් සූදානම් වෙන්නේ ඒ ඔබට පෙන්වන්න.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව පසුගිය දිනවල රටේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වුණා. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පසුගියදා සිදු කළ ප්‍රකාශය සහ කතෝලික සභාව අවස්ථා කිහිපයකදී සිදු කළ ප්‍රකාශයන් ඒ අතර ප්‍රධාන තැනක් ගත්තා. දිවයිනේ ප්‍රධාන ගුවන් තොටුපළ දෙකකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන තොරතුරත් ඉන්පසුව මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එමෙන්ම නාරහේන් පිට පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක්ද සොයාගත්තේ මෙවන් පසුබිමක් තුලයි. ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොහෝ දෙනා මතපල කර සිටියේ මෙවන් කාලවකවානුවක මෙවැනි සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බවයි. මේ අතර තවත් ජීව අත්බෝම්බ දෙකක් අද දින සොයාගත්තේ පොල්පිටිගම පොලිස් වසමට අයත් මඩකල්ල ප්‍රදේශයේ පුරන් වූ කුඹුරුයායක තිබියදී. කුඹුරුයාය එලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙම අත්බෝම්බ දෙක හමු වී ඇත්තේ. පසුව පොල්පිටිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ අදාළ ස්ථානයේ පරීක්ෂා කර ඇති අතර බෝම්බ දෙක නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලධාරීන් වෙත ලැබුණු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්ෂක පියවර ක්‍රියාත්මක වන බැවින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බියවිය යුතු නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. රට තුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබමින් රටේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරී ඉටු කරන බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. පසුගිය රාජ්‍ය සමේත දැඩි අවධානයට ලක්වෙච්ච කාරණාවක් තමයි බුද්ධ්‍යංශ අක්‍රිය වුණා කියන කාරණාව පිළිබඳව අඩපණ කළාද අඩපණ වුණාද කියන එක වෙනම කාරණාවක්. කෙසේ හෝ වේවා ඒ තුල අතුණු අහිතකර ප්‍රතිඵල පිළිබඳව අප ඕනෑ තරම් දන්නවා. මේ රටේ ඕනෑම කෙනෙක් හොඳින් හඳුනනවා. ඒවා පිළිබඳ අනන්ත වාර සාකච්ඡා කරලා තියෙනවා. නමුත් තවමත් ඒ පිළිබඳව වගකිව යුත්තන් අත්අඩංගුවට ගත් අරගෙන නෑ, නීතිය ක්‍රියාත්මක වෙලා නෑ නිසි පරිදි කියන චෝදනාත් නැගෙනවා. ඒ සියල්ල හමුවේ තමයි වර්තමාන ආණ්ඩුව මේ ආණ්ඩුව බලයට පත් කරගන්න වැඩි ඡන්දයෙන් ජනතාව පහුගිය කාලේ කටයුතු කරේ. වර්තමාන ජනාධිපතිවරයා පත් කර ගැනීමත් මේ ආණ්ඩුව පත් කර ගැනීමත් දෙකම. එතකොට එහි ප්‍රතිඵලය විඳින්නට නම් එහි ප්‍රතිඵල ජනතාවට ලබා දෙන්නට නම් මේ රජයට ආණ්ඩුවට යුතුකමක් වගකීමක් විශේෂයෙන් පැවරිලා තිබෙනවා ජාතික ආරක්ෂාව දැඩි ලෙස සහතික කිරීමේ. අපි අතරේ අද දකිනවා මේ ලංකාදීප පුවත් වාර්තාවක පළවී තිබෙනවා ඔන්ලයින් ගුරුන්ට තර්ජනය කළොත් CID-යට දැනුම් දෙන්න කියලා සටහනක්. දැන් මේ වෙනකොට මේ ඇතැම් ගුරුවරු ඔන්ලයින් මාර්ගයෙන් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරද්දී දරුවන්ට වර්ජනයට සම්බන්ධ නොවී ඇතමුන් කටයුතු කරද්දී ඒ අයට තර්ජන ගර්ජන පීඩාවන් එල්ලවන බවට පැමිණිලි පොලිසියට ලැබී ඇති බවයි කියන්නේ. පසුගියදා තිබ්බ අවසාන සාකච්ඡාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සිල්වා පෙරේරා සමග තිබ්බ සාකච්ඡාවත් අසාර්ථක බව කියවනවා. ඒ අනුව ජෝසප් ස්ටාලින් මහත්මයා ඇතුළු වෘත්තීය සමිති නායකයින් සූදානම් වුණේ එන සතියේ රට විවෘත කරන පණිවිඩය එමත් එක්ක එන සතියේ විරෝධතා ව්‍යාපාර උද්ඝෝෂණ යලි ආරම්භ කරන්න විශේෂයෙන් GMO එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි අය සංවිධාන සංගම් ඉල්ලා සිටියේ යලිත් මොන අරමුණ මොන සටන සඳහා වූ පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරන එක සිදු නොවෙනවා නම් හොඳයි කියන කාරණාව සියල්ල මැද යම් යම් තර්ජන කාර්ජන ගුරුවරුන්ට තිබෙන බව පොලිසියට වාර්තා වී ඇති බව දැක්වෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් තමයි අප මේ පිළිබඳව පැහැදිලි ලෙසම විමසිය යුත්තේ. කෙසේ හෝ වේවා ඔහු හරහා මාධ්‍යට ආපු තොරතුරු අනුව ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වන බවත් යම් ආකාරයක ඔබ මේ හා සම්බන්ධව කටයුතු කරන ගුරුවරයෙක් නම් මෙවැනි පවුලකයෙක් නම් යම් ආකාරයක පීඩාවක් තර්ජනයක් අර්ජනයක් යම් නන්නාඳුනන කෙනෙක්ගෙන් පාර්ශවයකින් තිබෙනවා නම් වහාම තමන්ව දැනුවත් කරන්න කියලා තමයි පොලිසිය කියන්නේ. අපි තවත් දකින්න අද දවසට අදාළ මේ සිදුවීම් පිළිබඳ අද දවසට අදාළ පුවත්පත් තුල පළවී තිබෙන වාර්තා, ඒ වගේම ඉරිදා පුවත්පත් තුල තිබෙන වාර්තා හෙටත් දවසක් තියෙනවා අපිට ඒ කාරණාවට ඉදිරිපත් කරන්නට. හෙට වන විට අලුත් දේ සිදු වී තිබෙන්නටත් පුළුවන් අද දවස ඇතුළත. මේ සියල්ල සමගින් යලිත් හෙට උදේ හමු වන බලාපොරොත්තු වෙන්න අපි සමුගන්නේ දවසේ ඉදිරි විශේෂාංග සමග රැඳෙමින් සුන්දර ශනිදාවක් අද දවස සුන්දර ශනිදාවක් බවට පත් කර ගන්නට ඔබට ආරාධනා කරමින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.